Can you all not take pictures, right?
Em này có tiền.
Thank you for being here, everyone. We have a few people who will say a few words about Sheila. Amongst others.
එක මොහොතක කියන්න බෑ මට සුනිලා මේ කාරණාව නිසා ශ්‍රීවාදිනිය. මේ හේතුව නිසා මානව හිමිකම් ක්‍රියාදාමයක් වුණා. මේ ජීවිතයේ තිබිච්ච ගැඹුරු වටහා ගැනීම තුළ එක අවස්ථාවකදී ඇය දේශපාලන ක්‍රියාකාරිනිය. මේ සුන්දරිය අපගේ මේ මානව හිමිකම් ක්‍රියාකාරී කියන කාරණාව සම්බන්ධයෙන් නිශ්චිත නියත භාවය කය අද අපි අතර නැහැ. මේ නියත භාවය අද ඇය අපිට ඉතිහාසය තුළ ඉතිරි කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම, ඒ වගේම ජාතීන් අතර සුහදතාවය. ඇයට හුදෙක් ව්‍යාපෘති වුණේ නැහැ. ඇය ගම්දනව් වලට ගිය ආකාරය අපි හොඳටම දන්නවා. පැවිදි ගොල්ලාවේ ඒ LTT ශස්ත්‍ර ප්‍රහාරයට මේ සමාජය ලක්ුණයින් පස්සේ විනාශ වුණයින් පස්සේ සුනිලාට තිබුණු ප්‍රධාන අභියෝගය තමයි මේ දරුවන්ගේ අධ්‍යාපනයේ කුමක්ද වෙන්නේ කියලා. උදේ ඉන්නවා මෙතන ඒකද සාක්ෂියක් හැටියට. මටම ඒ විශාල අභියෝගයක් වුණා. අපි මානව හිමිකම් රපෝට් හදනකොට කුමක්ද සිද්ධ වුණේ කියලා සුනිලා හොයාගෙන ගියේ මේ දරුවාගේ අධ්‍යාපනයට මොකක්ද වුනේ? මේ දරුවා නැති වුණු ඒ අම්මාගේ දුක කොහොමද අපි නිවාලන්නේ කියන කාරණා. මේ නිසා මාධ්‍යයේ කුමන ආකාරයේ ප්‍රතිරූපයක් ඇයගේ නිර්මාණය වුණත් සිවිල් සමාජයේ ක්‍රියාදාරයන් අතර පවා ඇයගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් සාකච්ඡාවකට ලක් වුණා. මම දැක්කේ පිරිමියා කවුද, ගැහැණිය කවුද කියන මේ මනුෂ්‍යත්වයේ සැබෑ අරමුණ තමයි මානව හිමිකම් හැටියට ඇය මට පෞද්ගලිකව කියා දුන්නේ, අපේ සිවිල් සමාජයට කියා දුන්නේ. ඇය අපි අතරින් ගියේ නෑ. ඒ සුන්දරිය මගේ හදවතේ හැමදාම රැඳී තිබෙනවා. මට බොහොම අමාරුයි මේ ආකාරයට ආකාරයෙන් නොවැළපි කතා කරන්න. ඒ හුදේ අපේ මේ මානව හිමිකම් අරගෙන සිටු කොටස් කාර්යයක් හැටියට නෙමෙයි, ජීවිතයේ සුන්දරත්වය අපි ඒකට කැම බෙදා හදා ගන්නවා. අපි ඒකට බිව්වා, අපි ඒකට නැටුවා, අපි තරහ වුණා. අපි අරගෙන ගමන් පෙත් ගැන විවිධ විවේචනයන් දෙහිටියා. මුත් ඒ සුන්දරියව මට හඳුනා ගන්න ලැබුණ මොහොතක මම දන්නවා සුනිලා ඔබගේ මේ සුන්දර ගමනේ අවසන් නැති. අපි ඔබට සමු දෙන්නේ නැහැ. අවාසනාවකට ඔබ අතරින් වෙන් වුණා. ඔබගේ අත අපි හැමෝම අතම රැඳී තිබෙන බව මට මේ මොහොතේ මතක් වෙනවා. ඒ අත අපි අතහරින්නේ නැහැ ඔබෙන්. ඔබ ඒ අත අපෙන් අතහරින්නේ නැහැ. ඔබට මම ප්‍රාර්ථනා කරන්නේ ඔබේ ඒ නියත පරිවිඩය, ඔබගේ අත අපේ අතේ රැඳුණු ඒ සුරත අපි අතරේ තබන්න ඔබ අපට ආශිර්වාදයක් වේවා. අපි ඔබට ආශිර්වාදයක් වේවා. සුනිලා ඔබ සුන්දරිය, සුන්දර සිහිනතා තිබෙනවා. චිත්‍රනාටකයේ සිටින சுனிலாவின் குடும்பத்தினருக்கும் தோழமைகளுக்கும் வணக்கம். எனக்கும் சுனிலாவுக்குமான நட்பு 35 வருஷங்கள் 78ஆம் ஆண்டு சந்திப்பதிலிருந்து இன்று வரை தொடர்ந்த நட்பு. அது வெறுமனே அவரது வாழ்க்கை பல்வேறு பரிமாணங்களை கொண்டது. தனியே அரசியல், மனித உரிமைகள் என்று மாத்திரமல்லாமல் கலைகள், நாடகம், இசை, பாட்டு, மகிழ்ச்சி, கடற்கரை என்றெல்லாம் அவருடைய வாழ்க்கை தொடர்ந்தது. அந்த வாழ்க்கை பயணத்தில் நாங்கள் பங்கொண்டோம். மனித உரிமை, பெண்கள் உரிமைகள் போன்றவற்றை முன்னெடுக்கின்ற போராளியாக, பெற்ற பிள்ளைகளுக்கும் பெறாத பிள்ளைகளுக்கும் சிறந்த தாயாக, பெற்றோருக்கு உதவியாக, அன்பு சகோதரியாக, சலிக்காத அன்பையும் நட்பையும் எல்லோருக்கும் பகிர்ந்து கொள்பவராக வாழ்ந்த அந்த வாழ்க்கை, அது ஒரு மலர்ச்சியான வாழ்க்கை, செழுமையான வாழ்க்கை. பலருக்கு உந்துதலாய் அழிந்த
அமைந்த அந்த வாழ்க்கை பலருக்கு உதவி கரத்தையும் நீட்டியது. இரக்கமும் அன்பும் நிறைந்த வாழ்க்கையை பங்கு கொண்டவர்கள் பல பேர். கொடூரமான நோயுடன் சுனிலா போராடிய போதும் வாழ்க்கையின் இன்பங்கள், மகிழ்ச்சிகள், தன்னுடைய கொள்கைகளுக்கான அந்த உறுதிகளை இறுதி வரை கைவிடவில்லை. ஓவிய கண்காட்சி என்று ஒல்லாந்தில் வந்து இங்கு வந்ததன் பின்னர் ஓவிய கண்காட்சிக்கு சென்றார், கருத்தரங்களுக்கு சென்றார், கடற்கரைக்கு சென்றார். முடிந்த போதெல்லாம் நண்பர்களை கண்டு பேசினார். இந்த வகையில் பரிமாணமும் செழுமையும் இறந்த வாழ்க்கை தன்னுடைய அன்பையும் ஆனந்தத்தையும் மற்றவர்களுடன் பகிர்ந்து கொள்ள என்றும் தயங்காத அந்த வாழ்க்கை கடைசி மாதங்களில் தனக்கு நெருங்கியவர்களுடைய அன்பை அவர் நிறையவே அனுபவித்தார். சுனிலாவினுடைய வாழ்க்கை எம்மை பலருக்கு ஒரு உந்துதல், ஒரு உத்வேகத்தை கொடுக்கும். அவரை பற்றி சொல்லுவதற்கு இந்த கணக்கில் அதிகமில்லை. இங்கு எல்லோரும் இதையே உணர்வார்கள். சென்று வா நன்றியே, உன்னுடைய நினைவு எங்களுடைய மூச்சு காற்று என்றும் சொல்லும். සහෝදරියක් කියන මතකය අවදි කරන්නේ. මම හිතන්නේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ නිර්මාතෘවරිය හැටියට ඒ වගේම හැඳිනගත්තා පටන් පුරා කල සිටම අප හදා වඩාගත් ආදරණීය මව්පියෙක් හැටියට සමීපතම සොයුරියක් හැටියට මට සුනිලගේ මතකය අවදි කරන්න ඇත්තටම අවස්ථාව ලැබෙනවා. මම භාගය කරගන්නවා. ඒත් එක්කම විමල් කිව්වා වගේ සුනිලා ඇත්තටම මම කියන්නේ ඉතාම සරලව සුනිලාගේ එක්ක අපිට තිබුණු සමීපකම කියන්නේ ආදරය ගැන මොහොතක් කතා කරන්න, කරුණාසේන ජයවර්ධන නවකතාවක් කියවලා ඒක පිළිබඳව සුනිලත් එක්ක කතා කරන්න, චිත්‍රපටයක් බලලා ඒක ගැන සුනිලා පිළිබඳව කතා කරන්න ලැබුණු ඉතාම සියුම් අදහස් සුනිලාගෙන් සරල ඒවා අමතක කරන්න කවදාවත් අපිට බැහැ. ඒත් එක්කම කියන්න ඕනේ 100,000ක් දෙස්වින ජීවිත ජනතාවගේ සහෝදර සගයන්ගේ දරුවන් සුනිලා හදා වඩා ගත්තේ එකම මෞසුනියකින්. ඒ දුවත් පුතත් විතරක් නෙවෙයි, සුනිලා අපි හැමෝම දරුවෝ, මගේ දරුවෝ ඒ හැමෝම දරුවෝ විදිහට. ඒත් එක්කම මම මතක් කරන්න ඕනේ ඇත්තටම සුනිලා ඒ මෞසුනියහස උතුරාගේ දෝර ගලන මෞසුනියකින් ඒ දරුවන් ගෙනල්ලා ගෙදරට දමද්දී ඒ ආදරණීය මෑණියන් අපි ආදරෙන් නමතපු චාලි ඒ වගේ මේ දුව පුතා කවදාකවත් සුනිලට පිටෑවේ නැහැ. ඒ වගේ මේ අම්මා ඒ අභියෝගය බාරගත්තා. ඉතාමත් සෙනෙහසින් ඒ අම්මා අද අපිටත් අම්මා කෙනෙක් ඇත්තටම අපිත් අම්මේ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේ ඒ දෙනාපු අතරම හැමදෙනාම සුනිලගේ ගෙදරට ගෙනනකොට ආදරෙන් පිළිගත්තා. මම හිතන්නේ කවදාකවත් සුනිලගේ ගෙදර සුනිලට ඒ දරුවෝ දෙන්නත් එක්ක අම්මත් එක්ක නිදිහානේ තනියම නිදි ගන්න ඉඩකඩ ලැබෙන්නේ නැතුව ඉතින් මම දන්නේ. හැමදාම සුනිලගේ ගෙදර කවුරු හරි හිටියා. ඔෆිස් එකට කාර්යාලයට එනකොට දිනු 1000ක් ඉන්නකොට සුනිලා අහන්නේ හිටපු කට්ටියගෙන් කෑවද දිව්වද ඒ කකා හිටපු බත්පත් දිග හරි සුනිලා නැතිවෙනවා. ඒක තමයි සුනිලාගේ උතුම් මනුෂ්‍යත්වය. ඇත්තටම මට වුවමනාවක් තිබුණා සුනිලාගේ උතුම් මනුෂ්‍යත්වය ගැන ඇත්තටම කියන්න. ලෝකයක් දන්නවා සුනිලා මොනවද කියන්නේ කියලා. හැබැයි මේ සුනිලාගේ මානසික මනුෂ්‍යත්වය ගැන කතා කරන එක මම හිතුවා ඇත්තටම හොඳයි කියලා. ඒත් එක්කම කඩෙන් දෙන බත් එක බිම ඉඳගෙන හරි කාලා උඹලට කවුසිදු වෙයි උඹලම කොම්බි කරලා විසි කරනවා
කියලා ඒ බද්දේදී ඔක්කොම එකතු කරගෙන ගෙනියන්නේ අහල පහල ඉන්න සත්තුන්ට කන්න දෙන්න. මෙන්න මේ විදිහට තමයි සුනිලා අපිට මනුෂ්‍යත්වයේ කියා දුන්නේ. ඉතින් ඇත්තටම විහාර මහා දේවියක් වගේ මුහුදේ පාන වුණාට යුදායුධ අරගෙන අපිට සෙන්පතනියක් ලෙස සකන්න කරුවට සුනිලක්කේ ආදරණීය සුනිලක්කේ වාබීත සෙන්පතනියක් ඔබ විහාර මහා දේවියක් ඒ ඔබ කුඩා කාලේ ඉඳලා හදාගත්ත වඩාගත්ත මගේ මුලින් කියන වචන පෙර. ඉතින් ඇත්තටම සුනිලගේ කතා කරන්න හරිම අමාරුයි. ඒත් එක්කම කියන්න ඕනේ බස් හෙළු අවසන් සුසුම් පොද ඔබ විවර කර දුන්න ආවතට අපි එකතු කරගනිමින් නිදි නැති නැතිනාද මේ මතකය මේ හඳ අපිට කවදාකවත් අපෙන් ගිහින්නේ නැහැ ඒකාන්තයි දෙන්නේ මේ ඉදිරිපිට නිහඬව කියා සිටියා ඒ මේ විදිහට රෝගාතුරව නියම දෙදරගන්න බෑ එතන ආන්දරණීය සුනිලා තනේ බරමාවි පුතාචාන්දරණන්සු බමිය ගොස්නත් විශ්වවිද්‍යාලය අපිට කීනක එතනයි We are gathered here today to mourn and grieve the loss of our sister Sunila Abesekar, and also to celebrate her life and perhaps reflect on a whole era in our nation's history. Sunila used to visit New York, and there she relaxed. She was very much a cultural person. We used to see a lot of films and watch a lot of plays, and I got to know her very well. And I realized how profoundly she loved her mother and her children. And I want to take the opportunity today to thank them for allowing us to take her from them for so many hours to do our work. Sunila was not only a Sri Lankan hero or heroine. As you know, she was a global heroine. And I cannot tell you that she has actually made such fundamental contributions to the international women's rights and human rights movements. Today we take the words women's rights as human rights and violence against women as something that's always existed. But that was not the case. It was in 1994 that Sunila and Charlotte Bunch in the United States, North and South, joined together to push the UN system to deal with this issue of violence against women. And as you know, I was made a special rapporteur, and recently there was some evaluation saying that that rapporteur was quite a good rapporteur, and I must say that that was due to the advice and counsel and constant pushing by Sunila. And I must say that in the whole creation of my mandate of Special Rapporteur on Violence Against Women, she insisted on introducing the words and its causes and consequences. So she felt that the Western world was only interested in the act, but for developing countries, we must look at the causes and we must look at the consequences as well. The second area, and I know today we disappearances. As you know, disappearances was the way countries got around human rights, because earlier human rights only happened when people came in uniform. So to get rid of that, they sent paramilitaries and abducted people and killed people. And the government would say this was done by private people. So this is not a human rights issue. Sunila, working with a lot of people around the world, pushed the UN system again to have the declaration against disappearances, and was very much a part of that movement. Let me just say that, to me, Sunila is very special. She was somebody who constantly pushed the boundaries, whether it was political or whether it was personal. We will never have anyone like her in the near future. Politically, I remember when the majority of her own community was
shall we say, not so receptive to revolution or pluralism, Sunila was upfront, fighting for the rights of minorities and for tolerance and living together. And in her personal life, she was there to champion the cause of the right to sexual orientation. She was also someone who herself had experienced diverse sexuality, and she was always pushing the boundaries. And then, for me, as a friend, what she taught me was the importance of struggle. Whatever it is, never to give up, whether it's political or personal, to struggle until your last breath, as Dylan Thomas said, to rage against the night, till you have justice, freedom, and liberation. And that I am thankful for. The world is a much less safer place without Sunila Abhisek. Thank you. Mr. Bandaranaike. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආමන්ත්‍රණ සභාවේ සුනිලා පිළිබඳව මෙහිදී සඳහන් වන සෑම කාරණාවක් පිළිබඳව ඇය මානව හිමිකම් ක්‍රියාකාරණයක් විදිහට ස්ත්‍රී වාදී අරගල නියමනලද කාන්තාවක් විදිහට සඳහන් වන අතර ඉතාමත් සඳහන් වන්නේ සංස්කෘතික ශිල්පය. මම සුනිලා දෙස්සේ කරමද හම් වෙන්නේ 1972 ඒ දෙන්නේ ජයශ්‍රීන මකරා නම් නාට්‍ය නිෂ්පාදනය කළා. ඒ නාට්‍යයේ කතා විකාශනය තුළ මකරාට බිහිවෙච්ච තරුණිය සුනිලා. ඒ සුනිලා බේරගන්න විරෝධාර කුමාරයා ලාම්ස්ට්‍රොක් නමින් ඒ චරිතය මම දෙන්නේ. අපි දෙන්නා වේදිකාවේ වෙනද ගත්තා. මම ඉන්ටර්නෙට් දර්ශන වාරසීයකට ඒ වෙනද ගැනීම තුළ මම හිතන්නේ අදත් ඇය වෙනද ගන්නවා හදවතින්. මොකද අපි සදාකාලික මිතුරු වෙනවා. ඒ වගේම සුනිලගේ අභීත ඒ අරගලකාරී දැක්ම පිළිතියේ සංස්කෘතික ශේෂ්ත්‍රය තුළ. සංස්කෘතික ශේෂ්ත්‍රය තුළ ඇගේ ළමා කාලය තුළ ඇගේ පියා සාවිසේකර නැමැති විද්වතේ ඇගේ පියා බවට පත් වීම. ඒ වගේම රජී සිරිවර්ධන වැනි විද්වතේ ඇගේ ඇසුරට පත් වීම. ඒ වගේම අලාශේෂ්ත්‍රය තුළ ඒ වගේම විචාර ශ්‍රේෂ්ඨය තුළ හිටපු මහාචාර්ය ගම්රත්න විද්වතුන් ඇසුරු කිරීම. මේ හැම දෙයකින්ම ඇය පෝෂණය කළා. ඒ වගේම ඇය මකරා නාට්‍යයේ ඒ නිරූපණය ඇතුලේ ඇගේ ජීවිතය ඇතුළට අරගත්තා ඒ චරිතයේ තිබුණු සකල විද ගුණාංග. ඒ ගුණාංග ඇතුළට ගැනීමේ ප්‍රතිපලය තමයි ඇය සංස්කෘතික ශාස්ත්‍රයේ කටයුතු අත නොහැර ඒ ක්‍රියාකාරීකම් සියල්ලම ස්ත්‍රී ව්‍යාපාරයේ තුල මානව හිමිකම් ව්‍යාපාරයේ තුල සිදු කළේ. කනගාටුවට කරුණක් අද මානව හිමිකම් කියන වචනය ඇහෙනකොට ඇඟ තිරපොළා යන සමාජයක අපි ජීවත් වෙනවා. අද උදේ එක්තරා නාලිකාවට කෙනෙක් මගෙන් විමසුවා දුරකථනයෙන් සුනිලා අවදේශේකර මැරිලා නේද කියලා. මම ඇහුවා ඇයි දන්නේ නැද්ද? නෑ මේ අපේ නාලිකාවල එකකවත් කිව්වේ නැහැ කියලා. මම හිතන්නේ කියන්නේ නැති හේතුව ඇයි මානව හිමිකම් ක්‍රියාකාරීයක් වීම නිසා. මේ මොහොතේ මේ බිමට එහෙම කෙනෙක් අවශ්‍ය මොහොතක් තමයි ඇය අප අතහැරෙන්නේ. ඒ වගේම ඇය පන්සවිල චිත්‍රපටිය නිර්මාණය කරද්දී අදත් අපිට අමතක කරන්න බැරි ගීතයක් ඇහෙනවා. ඒ සුනිලගේ හඬින් හිමින් සැරේ පියාවිතා. ඒ ගීතයට පෙර ඇය ගායනා කළ ධර්මසේන පතිරාජගේ බඹරුවැලි චිත්‍රපටයේ ගීතය හඳුනාගත්තොත් කොහොමද? මේ ගීත දෙක සිනමා ඉතිහාසයේ මේ චිත්‍රපටි දෙක මම හිතන්නේ අර 83 කළු ජූලියේදී වගේ විනාශ නොකළ මේ චිත්‍රපටි දෙකත් එක්ක සදාම ස්මරණීය මතකයක ඇය අපි තුල අපි අතර ජීවත් වෙනවා. ඒ වගේම ඇයව සොයාගෙන යන්නට අපි හැමෝම පෙළඹිලා තිබුණා. ඇයගේ භාෂා ඥාන. අපි චිත්‍රපටයක් හැදුවාම අපි සුනිල ළඟට ගිහින් ගියා. සුනිලා මේක සබ්ටයිටල් කරලා දෙන්න කියලා. ඒ දැනුම අපිට ලොකු පිටක් වුණා මෙතනින් එළියට යන්න. ඒ නිසා ඒ
ඇගේ නිරූපින මා දුටුවා හින්දු ජයසේනගේ මකරනාට්‍යයෙන් පස්සේ හින්දු ජයසේන නිෂ්පාදනය කළා බර්ටෝල්ඩ් බ්‍රෙස්ට්ගේ දිව්‍ය මෞසායයට පිනාට්‍යයට රංගපෑවා අංගාරා ගංගා ගලබසි නාට්‍යයට රංගපෑවා ඒ වගේම නාට්‍ය පිළිබඳ මගේ මතකයේ අඩුයි ඇගේ රංගන ජීවිතයේ ආලෝකමත් වුණා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඇසුර තුළ රංගපෑ දෙලොව හතර චිත්‍රපටයේ ඇතුළු චිත්‍රපටි කිහිපයක් කෙසේ නමුත් ඇය සදාකාලික ශ්‍රී ලංකාවේ මතකයේ තුළ තැන්පත් ජීවත් වන අභීත කාන්තාව අරගලකාරී කාන්තාව එගේ ඇසුර පතා අවසානම දින පෙරේද හවස මම W ජයසිරි ආචාර්ය ස්පිරිතාලයට ගියා සුනිලා දකින්න යනකොට මම සිහත කාමරේ සදාකාලික මොහොතක් කරගෙන ඇඟේ බැටරි සිටියා ඒක ජීවිතය පිළිබඳව ඇය ගැන කිව්වොත් ඇය අනපේක්ෂිත ජීවිත අත්දැකීම් සමූහයක් කරදරාගෙන ජීවිතේ පෝෂණය කරගත් අභීත කලාකාරිය. ඒ කලාකාරිය වශයෙන් ඇයට කටයුතු කරන්න ලැබුණේ තමයි ඇගේ අවිවේකී ජීවිතය තුළ තමයි. කෙසේ නමුත් මේ මොහොතේ අදටින් සම්පා වෙන ඇගේ මෑණියන්ට ධෛර්යමත් ජීවිතයක් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මා ඇසුරේ කෙටි ඇසුර වන සංජයට අම්මගේ ශක්තිය ධෛර්යය මම ප්‍රාර්ථනා කරනවා. Sunila's daughter Subha will speak. I've been trying to think of what I could say to you all about my mother that perhaps others haven't already or wouldn't. Of course, the obvious thing that springs to mind are the ways in which she was a remarkable mother. Recently, someone asked me, what was it like to have an unconventional mother? You know, the type that didn't just pack your lunchboxes or comb your hair. I was trying to think of how to respond to that when I realized she did pack my lunchboxes. And she did comb my hair. Not always, but enough that I can certainly remember it. She did those things too. The thing is, she also did this for several children, not just Sanjay and myself. And we, not one of us, ever felt her laboring. But of course, she was unconventional too. She sang everywhere, in bed, in trishaws, in the supermarket, on the bus. She showed me Pedro Almodovar's Women on the Verge of a Nervous Breakdown at age 8. And when we watched my then favorite musical, Jesus Christ Superstar, she often positioned Jesus as what I now recognize as a political prisoner. She flouted convention, not just in theory and in her work, but in her day-to-day life. She refused to let the Bishop's College office send her any more posts as Mrs. Vijay Srivastava. She argued with the school about why I had to wear a petticoat. She fought with my grandmother to keep out certain parts of the ritual to be performed when I had had my first period, and argued with my cousin when he said he wanted to include the poro ceremony in his wedding, denouncing these ceremonies as part of outdated patriarchal structures. She never evaded a question, not even the really difficult ones. All my books from childhood were about different kinds of families, heroic children in conflict situations, how sometimes families had to leave their homes and find other homes elsewhere, and how girls were just as good as boys. So if by unconventional people mean that she had integrity, then I am proud to say yes. Yes, she was very unconventional. I suppose the other thing that I might be able to tell you that others might not, are the things about the end. Was she happy? Was everything like she would have wanted? Yes, I think so. She was very happy in The Hague, constantly surrounded by very old, good friends. But she wanted to come home, and she was so... Exactly a week ago, she was in bright spirits. At breakfast, she talked avidly about the 70s. Later, she went out to an almsgiving where she was especially acknowledged.
And that evening at home was surrounded by some of the people she loved most in the world and those with whom she had closely shared the ups and downs of this illness. Before she went to bed, I asked her if she'd had a good time, and she said simply, "I'm glad I did that." She always told my brother and I won't leave you behind a lot of money or anything like that. Your inheritance will be the largest extended family you have around the world who will do anything for you and love you as their own. As I look around today, I see that inheritance, and I thank her for it. There's so much more that I could thank her for, but I'd like to end by reading you something that I wrote for her birthday last year when she turned 60. Happy birthday, Ammi. Thank you for Pedro Almodovar. Thank you for T.S. Eliot, Virginia Woolf, and Germaine Greer. Thank you for the time that you woke us up at 2 a.m. in order to watch the sunrise over Konark in Odisha. Thank you for always believing that life is worth living, that it is beautiful and fun and interesting, and that it should be lived. Thank you for every full moon you've ever noticed, and for every time you switched off every light in the house just so we could look at it. Thank you for Akram Khan. Thank you for Pina Bausch and Merce Cunningham. Thank you for Frida Kahlo. Thank you for always doing what you want, saying what you believe, and for your belief in the pursuit of happiness in things simple and grand. Thank you for showing me that having a good life was not about money, houses, cars. It was about watching films together, eating good food together, talking with each other, arguing, fighting, making up, paying attention to the world around you. Thank you for annoyingly micromanaging the day-to-day, but actually very rarely telling me what to do with my life. Sorry I didn't become a dancer. Who knows though, right? Thank you for having responded calmly to everything I have ever told you in my life. And thank you for being the kind of mother I could say anything to. Thank you for being the kind of person that has made difficult choices for what they believe in, but remained endlessly happy, optimistic, and joyful, and for making all this seem so normal. Thank you for never being jaded, cynical, bitter, or resentful about life, people, and the world, though you have many reasons to be. Thank you for wanting to watch fireflies over the paddy field in the middle of the night. Thank you for never, but always, imposing your views on me. Thank you for showing me that social change must occur at every level, and that it is meaningful even just to argue with the supermarket cashier about the use of plastic bags. Thank you for being a real feminist. You did the most challenging thing of bringing up a son that not just respects and loves women, but is drawn to strong, powerful ones. Thank you for always answering my questions truthfully. Thank you for always knowing when I needed you. I sure am glad you were born. පවුලේ සියලුම දන්නා වෙනුවෙන් මේ අද මෙතන ආපු පහුගිය දවසේ අපිත් එක්ක හිටපු හැමදේටම උදව් කරපු පුද්ගලයන්ට සංවිධානයකට අපි හැමෝම ස්තුතිවන්ත වෙනවා. මෙතන කටයුතු ඉවරයි. හැමෝම අපිත් එක්ක ආයේ පොඩ්ඩක් කාලය ගත කරන්න ගෙදරටව අපි ආයෙත් ස්තුතිවන්ත වෙනවා. Thank you for all the people who have been here today, yesterday, and the last couple of days. On behalf of the family, we thank all the people and the institutions and organizations that have supported us over the last couple of days. Things here are done, and we would appreciate it if you would come back to the house and spend a few moments with the family. Thank you very much. Thank you. Students,